සභාවේ සේවයන් වල සභාවේ ඉදිරි ගමනට ඉදිරියට යන පිණිස මේ තියෙන ස්ට්‍රක්චර් එක නැත්නම් ආකෘතිය සම්පූර්ණ වචනයට අනුව වෙනස් කරන්න කියලා. හරි. පසුගිය කාලේ අපේ සභාවේ විශාල පරිවර්තන කීපයක් සිදු වුණා. ඒකත් එක්ක මම උන්වහන්සේත් එක්ක කාලය ගත කරනකොට උන්වහන්සේ මට පෙන්වුවා අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු මං හිතන්නේ 5ක් 6ක් තිස්සේ ඉඳන් මම උගන්වපු දේවල් එපිස පොත මම උගන්වනකොට ඊට ඉස්සෙල්ලා ඉඳලා මම කතා කරපු දේවල් උන්වහන්සේ මට පෙන්වුවා අපි කතා කරාට ඒක ඉම්ප්ලිමන්ට් කරේ නැහැ ඒක ක්‍රියාත්මක කරේ නැහැ කියලා. ඒක නිසා සමහර දේවල් අඩුව තිබුණා කියලා. තීතස් පොතේ පාවුලුතුමා තීතස්ට කතා කරලා තියෙනවා මම නුඹව ක්‍රීතේ නැවැත්තුවේ අඩුව තිබෙන දේ පුරවන්න කියලා. මට උන්වහන්සේ පෙන්වුවා. තීතස් පොතේ ඒ කොටසින් තමයි මට කතා කරේ. අඩුව තිබෙන දේ පිරෙව්වේ නැහැ. ඒ නිසා දැන් ඒක කරන්න කියලා. මම ඉමීඩියට්ලි සියලුම සේවාවන් සියලුම දේ නැවැත්තුවා. නවත්තලා රීස්ට්‍රක්චරින් එකක් පටන් ගත්තා. ඒකට මම ඔයගලන්ට වීඩියෝස් වගේක් එව්වා. මම මේක කියන්න හේතු උනේ මම මේ දවස්වල කතා කරමින් යනවා දැන් සෑහෙන පිරිසකට කතා කරලා ඉවරයි. ඒ අයගේ කැඳවීම ගැන. මම ඒවා පිළිවෙලට දාලා බලනකොට මට හරි පුදුමයි. ඒ අය ස්ථානගත වෙලා ඉන්න හැටි දීමනාවන් එක්ක මේ ඔක්කොම බලනකොට මට තේරෙනවා ඒක පිටිපස්සේ යේසුස් වහන්සේ ඉන්නවා දෙවියන් වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේම තමයි දේ කරන්නේ. මේක උන්වහන්සේගේ ස්වභාවය. ඒක පස්සේ උන්වහන්සේ ඉන්නවා කියලා මට පැහැදිලි ස්ථිරයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ නිසා තමයි නිර්භීතව ඉදිරියට යන්නේ. හරි. ඉතින් මම දීමනාවන් ක්‍රියාත්මක වෙන හැටි මට දැන් පේනවා. කෙනෙකුගේ දීමනාව ක්‍රියාත්මක වෙනවා. ඒ දීමනාවන් අනුව ස්ථානගත කිරීම ඉදිරියේ සිද්ධ වෙනවා. හරි. එක දෙයක් මම කියන්නම්. දෙවියන් වහන්සේ මට පෙන්නපු දෙයක්. මම මේක නිර්භීතව කියනවා. බය වෙන්නේ නැහැ. දැනට සමස්ත සභාවේ මම කතා කරන්නේ ලංකාවේ. මම දන්නේ නැහැ වෙන රටවල් කොහොමද කියලා ඒකත් එහෙත් එහෙමද කියලා මම දන්නේ නැහැ. නමුත් ලංකාවේ. මොකද උන්වහන්සේ මට එක දෙයක් මම ලංකාව ගැන කතා කරන්න හේතුව උන්වහන්සේ මට කිව්වා මගේ වගකීම සිංහල කතා කරන සෙනගට. මේ ලංකාවේ. මිලියන මං හිතන්නේ ඉන්නවා 14ක් 15ක් විතර. සිංහල කතා කරන අය. මේ ලංකාවේ. මිලියන දෝනේ මිලියන. ඔව්. අන්න ඒ අයට සුභාරංචිය ගෙනියන්න චූටි දායකත්වයක් උන්වහන්සේ මගේ බලාපොරොත්තු වෙන එක තමයි මගේ කාර්යය. ඒ නිසා මම කතා කරන්නේ සිංහල අයට. සිංහල කතා කරන අයට. උන්වහන්සේ මට පෙන්නවා වර්තමානයේ සභාවේ ලංකාවේ සභාවේ ඇතුලේ ඉන්න අය බොහෝ දෙනෙක් ඔසවා ගැනීම මිස් කරගන්න යනවා. හැබැයි වර්තමානයේ එළියේ ඉන්න, ඒ කියන්නේ යේසුස් වහන්සේව නොදන්න බොහෝ දෙනෙක් ඔසව ගැනීමේදී යන්න යනවා. මොකද උන්වහන්සේ ඉන්න කලින් ඒ අය ගැලවීමට ඇවිල්ලා එයාගේ ජීවිත පරිවර්තනය කරගෙන ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉන්න යනවා. ඒ අය යන්න යනවා. හරියට ප්‍රථමයා අන්තිමයාද අන්තිමයා ප්‍රථමයාද වෙන්න යනවා. හරි. ඒකත් එක්ක උන්වහන්සේ මට පෙන්නවා 1 තිමෝති 4:1 මට මතක් කරලා දුන්නා. මම ඕක හැමදාම කටපාඩමින් කියන පදයක්. 1 තිමෝති 4:1 උන්වහන්සේ කියනවා බයිබලයේ අපිට කියනවා අවසාන කාලයේදී අපි ඉන්නේ අවසාන කාලේ. ඒක මට ෂුවර්. කවුරු පිළිගත්තද නැත්නම් මට ඒක අදාළ නැහැ. අපි ඉන්නේ අවසාන කාලේ. හරි. අවසාන කාලයේදී යක්ෂයන්ගේ ඉගැන්වීම් වලටද රැවටිලි කාරකමේ ආත්ම වලටද හසුව බොහෝ දෙනෙක් ඇදහිල්ලෙන් වැටී යනවා. ඇතැයි ආත්මයන්න් වහන්සේ පැහැදිලි ලෙස කියනසේක. ඇදහිල්ලෙන් වැටෙන්න නම් ඇදහිල්ල ඉන්න ඕනේ. ඒක ලංකාවේ උපරිමයෙන් වෙන්න යනවා. මන් දන්නේ අනිත් රටවල්. ඒත් වෙනවා ඇති මන් දන්නේ. හරි. ඒ ක්‍රියාව සිදු වෙමින් තියෙනවා. බොහෝ දෙනෙක් එළියේ ඉන්නවා.
මේ වෙනකොට වර්තමානයේ හැබැයි උන්වහන්සේගේ ජීවන පොතේ නම ලියවිලා. අන්න ඒ අයව උන්වහන්සේ ගේන්න යනවා ඇතුළට. ගෙනල්ලා ඒ අයව වචනෙත් එක්ක එකඟව ලයින් කරලා පරිවර්තනය කරලා වෙනස් කරලා උන්වහන්සේ යනවා. මං හරිම ආසයි දිලිපද කියපු එකට. අර හොරාගෙන. මං හිතුණා දිගටම ගියා නම් හරි කියලා. මං අද නිකන් ඇවිල්ලා කමියුනිටි දීලා මට යන්න තිබුණා. එක ආකල්පයයි ඕනේ. මේක රොකට් සයන්ස් නෙමෙයි. මේක මේ මහ ලොකු අපබ්‍රංශයක් නෙමෙයි. මේකට උපාධි ඕනේ නැහැ, මේකට ෆොසිල් සයන්ස් ඕනේ නැහැ, මේකට අරක ඕනේ නැහැ, මේක ඕනේ නැහැ, අර භාෂාව මේ භාෂාව ඕනෙත් නැහැ. එක දෙයයි ඕනේ. මොකක්ද දන්නවද? හදවතේ ආකල්පය. ඒ හොරාස් වර්ගයට ගියේ එක දෙයකට. ජෙනුයින් කුපාඩි වැඩ නැහැ. අර එහා පැත්තේ කුරුසේ එහා පැත්තේ පිටක කුපාඩියෙක්. අපේ භාෂාවෙන් මම මේ කියන්නේ. ජෙනුයින්. අපි මේ විඳින්නේ අපිට ඩිසර්විං. අපි වටිනවා මේක ලබන්න. හැබැයි මේ මෙතුමා එහෙම නෑ. එයාට එහෙම දෙන්න වටින්නේ නෑ. එහෙනම් ඇයි යා විඳින්නේ? මන් නිසා. අනේ ජීසුනේ. ඔයා රජෙක් වගේ එනකොට මාව සිහි කරා. එච්චරයි කිව්වේ. සමාවිල්ලුවද? සමාවිල්ලුවද? පාපොච්චාරණය කරාද? ඔක්කොම ආකල්පය. එක ආකල්පය යෝ. එච්චරයි යෝනේ. හරි සරලයි. හරි සරලයි. ඒක නිසා මොකද නේද වෙන්නේ? අද සභාවේ ඉන්න අය ඔළුව කාගෙන තියෙන්නේ. දැනගෙන වැඩි. අර එළියේ ඉන්න මිනිස්සු මුකුත් දන්නේ කුඩා ළමයි වගේ ඇවිල්ලා අපි මොනවද කරන්න ඕනේ? අපි මොනවද කරන්න ඕනේ? එහෙම යන්නේ. මට කවුද කිව්වා? ඔයගොල්ලෝ දන්නවද අපි ડોකියුමන්ටරි එකක් රිලීස් කරා. ඒ ડોකියුමන්ටරි එක රිලීස් කරා තාම සුමානයයි. එක සුමානයයි. මුළු යක්ෂ හමුදාව කැළඹිලා එකට. හරි. මං කියන්නේ සභාව ඇතුළේ ඉන්න යක්කු ටික කැළඹිලා තියෙන. එළි ඉන්න යක්කු නෙමෙයි. සභාව ඇතුළේ ඉන්න යක්කු ටික ඇවිස්සීලා එකට. එක සුමාන දවස් 7යි තාම. එක සුමානයයි. ඔය දන්නවද? සමහර අන්‍ය භක්තික අය ඒක බලලා අහනවා අපි මොකද කරන්න ඕනේ? අපි මොකද්ද කරන්න ඕනේ? මේකෙන් බේරෙන්න මොකද්ද කරන්න ඕනේ? මට සිහි වුණා එක පාරට ක්‍රියාපොතේ පේතුරුස් දේශනා කරනවා. එතන හිටපු අය අහනවා සහෝදරනි අපි මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ මොකද? සුද්ධාත්මයන් වහන්සේ කන්වික් කරලා එයා. ඒකයි. සුද්ධාත්මයන් වහන්සේ එයාට මොකද්ද කරලා ඇතුලේ? එයා අපි මොකද්ද කරන්න ඕනේ? ඒකයි මං කිව්වේ ඒගොල්ලෝ හරි සරලයි. කීකරුයි. යටත් මුකුත් දන්නේ නැහැ. ඒක තමයි කිව්වේ අර ප්‍රඥාවන්තයන්ගෙන් මේක හංගවල ප්‍රඥාවන්ත ඒක තියෙන වැඩි මහල්ලන් කියන්නේ කොහොමද? ඔළුව උදුම්ම ගත්ත ඔලුකාරයෝ ටික. ඒ කාලේ හිටපු. ඒ කාලේ එම් සෙට් එකක් හිටියා. උපාධි ගහලා ගමාලියල්ගේ උපාධි ගහලා අරයාගේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මේවා ඉගෙනගෙන අරග කියන ටෝර එක කටපාඩම් කරගෙන ඒක අධ්‍යයනය කරලා ටෝර එක ලියපු හැටි එක ආලිය ඔක්කොම දාගෙන අරව දාගෙන මේවා දාගෙන ඒක ආපු හැටි දාගෙන ඒක කොපි කරපු හැටි දාගෙන ඒ ඔක්කොම දැනගෙන මේවා කරගෙන සම්ප්‍රදාය අරගෙන හිටපු ඔලුකාරයෝ ටිකක් හිටියා ඒ කාලේ. යේසුස් කිව්වේ මොකක්ද දන්නවද? ඒ ඔලුකාරයන්ගෙන් මේක හංගලා අනේ අපි වගේ මෝඩයන්ට දීපු නිසා මේ වගේ මෝඩ මිනිසුන්ට දීපු නිසා පියාණනිය වහන්සේට සුදී කිව්වා. ඒ නිසා තමයි අපි වගේ බූරුවම තෝරගත්තේ. Thank you. කවුද හමින් කිව්වේ? වටිනවද අපි? නෑ. නෑ පොඩ්ඩක්වත් නෑ. පොඩ්ඩක්වත් නෑ. හමේ? අපි මේ ડોකියුමන්ටරි එක එළිදරව් කරපු වෙලාවේ එළියට දාපු වෙලාවේ මම ඕගලන්ට කිව්වා මම දන්නේ මෙතන මං කිව්වද කියලා එක මට මතක නැහැ මං දැන් එහෙම කිව්වේ නැත්නම් මං දැන් කියන්නම් මං කිව්වා මේක නිසා ලංකාවේ ඉන්න ඉලුමිනාටි
යක්ෂ නමස්කාර කරන චර්ච් එකේ ඉන්න. මේ චර්ච් එකේ ඉන්නේ. චර්ච් එකේ ක්‍රිස්තියානි ස්වරූපේ. මොකද ඉලුමිනාටි ඔක්කොම ක්‍රිස්තියානි. එළියෙන්. ෆ්‍රීමේසන් ඉලුමිනාටි ඔක්කොමලා ක්‍රිස්තියන් අය. එළියෙන් ක්‍රිස්තියානි. බයිබල් රන් තමයි යන්නේ හැමතැනම. රහසිගතව තමයි යක්ෂ නමස්කාර කරන්නේ. ඒ කට්ටිය. සමහර චර්ච් එකේ ක්‍රිස්තියානි ස්වරූපයෙන් යක්ෂ නමස්කාර කරනවා. මම උගන්ලා තියෙනවා ඒක. දැන් ඔය කට්ටිය ඇවිස්සෙන බව මම දන්නවා. මම කිව්වා මෙන්න මේම දෙයක්. මේ කණ්ඩායමේ මේ රහස් සංවිධානවල අරමුණ තමයි ඒගොල්ලන්ට විරුද්ධ වෙන අයව, ඒගොල්ලන්ගේ රහස් එලි කරන අය, ඒගොල්ලන්ට තර්ජනයක් වෙන අයව ලේසියෙන් ඒගොල්ලෝ මරන්නේ නැහැ. මරන්න ඉස්සල්ලා ඒගොල්ලෝ චරිත ඝාතනය කරනවා. ඒ කෙනාගේ චරිත ඝාතනය කරනවා. ප්‍රසිද්ධියේ අපහාස කරලා. හරි. ඒක තමයි ඒගොල්ලන්ගේ ක්‍රමය. උදාහරණ ඕන නම් මයිකල් ජැක්සන් කට්ටිය ඉන්නවා. විරුද්ධ වෙච්ච කට්ටිය. හරි. අවසානයේ තමයි මරන්නේ. හැබැයි මරන්න පුළුවන් වෙලා තියෙන්නේ යේසුස් වහන්සේ තුල හිටපු අය නෙමෙයි. යේසුස් වහන්සේ නැතුව මේ අයට විරුද්ධ වෙච්ච අය. යේසුස් වහන්සේගේ තුල නැත්නම් උන්වහන්සේගේ ගැලවීමට ආපු අයව අත තියන්න බෑ. යේසුස් වහන්සේගේ අවසරය නැතුව. මං කිව්වා මට අපහාස කරන්න ගනී. මඩ ගහන්න ගනී. මේකට ඇවිස්සෙනවා. ඇවිස්සෙන්නේ යක්කු ටික. මොකද ඕගොල්ලෝ බැලුවොත් ඒ ડોකියුමන්ටරි එක බයිබලයට විරුද්ධ එක දෙයක් නැහැ එතන. මං අභියෝග කරන ඕන චණ්ඩියෙකුට. ඒ චණ්ඩියෝ ටික මං අවුරුදු 10කට ඉස්සලා කරපු එලිදරව් පොතේ කැලි ටිකක් එහෙම් මෙහෙම් කපලා අරගෙන ජොයින් කරලා වැරදි කියලා තියෙනවා. කුපාඩි වැඩ කරන්න එපාලු. එලිදරව් පොතේම කියනවා වචන අයින් කරොත් මොකද වෙන්නේ? ජීවන පොතෙන් තමන්ගේ නම අයින් කරනවා. ඒකට එකතු කරොත් සාප ටික එකතු වෙනවා කියලා. පරිස්සම් වෙන්න. හරි. නිකන් මොන්ටිසෝරි චුට්නිය වැඩ කරනවා. අවුරුදු 10කට ඉස්සෙල්ලා මම උගන්වපු එකේ වැරද්ද පෙන්නලා දිනේ දැන් තමයි. ඒකෙන් තේරෙනවා මේ එන්නේ ඔක්කොම අර කට්ටිය. මම ඔක කිව්වා එන්නේ ඉස්සෙල්ලා. මම දන්නවා. මං කෝ යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. එලිදරව් කරන එක නවත්තන්නෙත් නැහැ. හිතන්න එපනවද මොකද මම සෙමිනාර් එකක් කරනකොට මට තුණ්ඩුවක් එව්වේ. මං දන්නේ නැහැ ඒ දාද නැද යගේ ඒජන්ට්ද කියලා. තුණ්ඩු එවනවා. මොකද ඒගොල්ලන්ගේ රහස් ඔත්තුකාරයෝ ඉන්නවනේ හැමතැනම. තුණ්ඩු එවලා. හරි. මොනවද මම මෙතනට ලයින් අපි බලාගෙන ඉන්නේ. මම යක්ෂ නමස්කාරය මම කෝ යකාට බය නම් සෝනේ අද කියලා දන්නේ නැහැ අලෝ. හේතුව ඒ දන්නවද? මම කයිවරු ගහනව නෙමෙයි. මගේ කිසිම වටිනාකමක් නැහැ. මට පුළුවන් කාර්යකමකුත් නැහැ. මට බොඩි ගාඩ්ලත් නැහැ. බොඩියේ ගාඩ් එකකුත් නැහැ. හැබැයි යේසුස් වහන්සේගේ ලේ රැකවරණය මට තියෙනවා. මොකද මම කරන්නේ යේසුස් වහන්සේ මට කියන දේ නිසා. යේසුස් වහන්සේ නොකිය මං අඩියක් එළියට තියන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කියන දේ මම කරනවා නම් උන්වහන්සේ මාව ආරක්ෂා කරනවා. උන්වහන්සේට ඕන වෙලාවට මාව ගනි. ඒක රැප්ච් එකේ නම් මම බලාගෙන ඉන්නවා ඒක එනකම්. ආමෙන්. එතකන් කතා කරන එක නවත්තන්නේ නැහැ. ආමෙන්. අදත් එලි කරනවා. ආවේකට. මේ ලොක්ඩවුන් එක නිසා මේ ප්‍රෝඩාකාරී මහා ලෝක රැවටීම වන කොරෝනා වෛරසයේ මේ ක්‍රියාව නිසා මහා කෝටි ගණන් සල්ලි හම්බ කරපු කීප දෙනෙක්ම ඔයගලන්ට පෙන්වන්න යනවා. හරි. done. දැන් මෙයා ඉලොන් මස්ක් නේද? මාස්ක් එක දාලා නැහැ නමුත් ඉලොන් මස්ක්. මෙයා මේ මාස ගානට එයා හිටියේ ලෝකේ මේ මොකද්ද වත්කම් අනුව 34 වෙනි වගේ තැනක මට වර්ධින්න පුළුවන් ගණන්. මේ අවුරුද්ද අන්තිම වෙනකොට මේ වෙනකොට
බිල් ගේට්ස්වත් පාස් කරලා දෙවනි තැනට වගේ ඇවිල්ලා තියෙනවා. ලෝකේ ඉන්න පොහොසත්ම අය අතර. උඩට. මේ තමයි කොවිඩ් එකෙන් සල්ලි හම්බ කරපු කට්ටිය. හරි? අනිත් එක්කෙනා. මේ තමයි Amazon එකේ ජෙෆ් බෙසොස්. මේ මාස 10ට බිලියන 80 ගාණක් මතක විදිහට. ෆිගර්ස් වරදින්න පුළුවන් සමාවෙන්න. මම එක්සැක්ට් ගණන් දන්නේ නැහැ. ඩොලර් බිලියන මිලියන නෙමෙයි බිලියන. හරි. ඇයි ලොක්ඩවුන් වුණා මිනිස්සු බඩු ගන්නේ ඔන්ලයින්. මේගොල්ලෝ හම්බ කරනවා. ඊළඟ එක නැතමට එන්න ඕනේ කෙනා. මෙයා මාක් සගබර්ග් Facebook අපේ අය Facebook වලට ගොඩාක් Facebook එකේ ඉන්න කවුද දන්නවද? පාස්ටර්ස්ලා. මට Facebook නෑ. මම face to face. Facebook නෑ. එදා ඉඳන් නෑ මේ අද ඉන්නේ නෙමෙයි. එදා ඉඳන් නෑ මට Facebook account එක. ආපු දවසේ ඉඳලා දෙවෙනස මට කිව්වා ගන්න එපා කියලා මං කිව්වා ගන්න නෑ ස්වාමීනි කියලා. එදා ඉඳන් මට නෑ. මෙයා ඩොලර් බිලියන 10ක් 20 අතර ප්‍රමාණයක් හම්බ කරලා තිනවා මේ මාස ගානට. දැන් මේ අය මෙයාගේ Facebook එක සහ YouTube එක indirectly අයිති Google එකට, Google එක අයිති indirectly Bill Gatesට. හරි. YouTube එකෙන් සහ Facebook එකෙන් කොරෝනා වෛරසය ගැන එළිදරව් කරන, වැක්සීන් එක ගැන එළිදරව් කරන, ඇත්ත කතා කරන, වැක්සීන් එක ඇත්ත ස්වභාවය කතා කරන, කොරෝනා එකේ හොරේ එලි කරන සියලුම ප්‍රකාශ වීඩියෝ හැමදේම අයින් කරනවා. මානව හිමිකම්. මේ අයියලා මානව හිමිකම් ගැන කතා කරනවා එළියට ඇවිල්ලා අනිත් අයගේ. කාගේද? සමලිංගිකයන්ට මානව හිමිකම් ඕනේ කියලා මුන් තමයි කතා කරන්නේ. ඒ අය මොකද කරන්නේ? අපි ඇත්ත එල්ලි කරනකොට ඒවා අයින් කරනවා. මේ වෙනකොට මගේ වීඩියෝ එක දාපු account එකක් කැන්සල් කරලා. මම කරපු ડોකියුමන්ටරි එක එක්කෙනෙක් Facebook අපි කිව්වා Facebook දාන්න එපා කියලා. හැබැයි ඒගොල්ලෝ Facebook දැම්මේ නැහැ, ඉන්ඩිරෙක්ට්ලි දැම්මේ. ඒක අයින් කරලා තිබුණා. ඒගොල්ලෝ මොනවද කරලා තිනවා. නමුත් අපේ සහෝදරයෙක් නිර්භීතව එක් කරා account එක කැන්සල් කරලා කියලා Facebook එකෙන් ඉවලා. හරි. Facebook account නෙමෙයි. ගොඩක් දේවල් අහිමි වෙයි මේ ලෝකේ. ඇත්ත කතා කරනකොට. හරි. නිර්භීතව කතා කරන්න ඕනේ මේ අයට විරුද්ධව. හැබැයි මේ වැක්සීන් එක ගැන සහ මේ යක්ෂයාගේ ක්‍රියාව නැත්නම් මේ ඇන්ටි ක්‍රයිස්ට්ගේ සැලැස්ම එලිදරව් වෙනවට අකමැති මේ අය විතරක් නෙමෙයි. සමහර පාස්ටර්ස්ලත් කැමති නෑ. යක්ෂයාගේ දේ එලි කරනවට. සමහර අය ප්‍රසිද්ධිය කියනවා යකාගේ දේවල් කතා කරන්න එපා, යේසුස් වහන්සේ ගැන විතරක් හොයන්නලු. එහෙනම් එලිදරව් පොත ඉරලා විසි කරලා දාන්න. මොකද ඒකේ වැඩිපුර තියෙන්නේ යකා ගැන, මුර්ගයා ගැන, සර්පයා ගැන. මේ කණ්ඩායම මම එදා ඉඳන් end time seminars වල මම 2009 ඉඳලා end time seminars කරනවා. ඒ කියන්නේ මීට අවුරුදු 11ක් ඉඳලා මම end time seminars කරනවා. අද ඊයේ නෙමෙයි. මේ අද ඊයේ මේ කොරෝනා එක නිසා end time කතා කරන්න ගත්ත එක අය ඉන්නවා. ඒක මට අදාළ නැහැ. ඒක හොඳයි කතා කරන කඩුම ගන්න දැන් හරි. මම කතා කරන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. 2009 ඉඳලා. කිසි කෙනෙක් කතා නොකරන කාලයක. එදා ඉඳන් මම අද වෙනකන් කතා කරනවා. ඒ කාලේ ඉඳන් මම කීප එකක් තියෙනවා. මොකක්ද දන්නවද? රැවටිලිකාරය, යක්ෂයා. ක්‍රිස්තියානි අය ඉස්සරහට එන්නේ වලිගෙත් එක්ක නෙමෙයි, අං දෙකකුත් එක්ක නෙමෙයි. මම හැම වෙලාවෙම end time seminars වල කියපු විදිහට මම කියනවා. ඒතර මතක් වෙන්නේ සමහරට ආපු අයට. මම කිව්වා බයිබලේ අරගෙන සූට් එක ගහගෙන, කපටි සූට් එක මම අද දැන් ඉන්නවා වගේ කපටි සූට් එක තියෙන කොලර් එක නැති.
මේ සූට් එක දාගෙන. මම ඒක නිසා මේක ඇඳගෙන ආවේ. කපටි සූට් එක ඇඳගෙන බයිබලේ අරගෙන ක්‍රිස්තියානි භාෂාව කියනවා. මොකද නේද? hello brother, hello sister, praise the Lord. ස්වාමින් වහන්සේ යහපත්. ක්‍රිස්තියානි භාෂාව. ඒක කියපු ගමන් මිනිස්සු බලනවා ක්‍රිස්තියානි කෙනා බලනවා අනේ මේ ක්‍රිස්තියානි භාෂාවනේ. අතේ තියෙන මොනවද? බයිබලේනේ. යකා එන්නේ මේක අරගෙන. මම උදාහරණයක් කියන්නද? යක්ෂයා යේසුස් වහන්සේ ඉස්සරහට ආයි මොකක් අරගෙනද? බයිබලය අරගෙන. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සේ මේ රහස් සංවිධානය එහෙම නැත්නම් මේ ඇන්ටි ක්‍රයිස්ට්ගේ අභිරහස. මේ අභිරහස. ඒ අභිරහස කියලා කිව්වේ රහස් සංවිධාන වලට. ඒගොල්ලෝ හැංගිලා ක්‍රියා කරන්නේ. අන්න ඒ අය මොකදද කරේ? චර්චස් වලට නැත්නම් ක්‍රිස්තියානි සමාජයට ඒගොල්ලන්ගේ ඒජන්ට්ස් ලව එව්වා. පාස්ටර්ස්ලා හැටියට. ඒවලා ඒගොල්ලන්ව ස්ථානගත කරලා තිබුණ අවශ්‍ය වෙලාවෙදි පාවිච්චි කරා. මං කියන දේ බයිබලයේ තියෙනවා. 2 කොරින්ති. දෙක කොරින්ති 11. දෙක කොරින්ති 11 13 14 කියවන්න. 13 14 15 තුනම කියවන්න. ඉබඳු මිනිස්යෝ බොරු ප්‍රේරිතයෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නා වූ වංචාකාර සේවකයෝය. චොටකි. මොකද ඒ බඳු අය දැන් මම කියන්නේ ඒ බඳු කිව්වේ කාගෙනද කියලා පස්සේ. බොරු අපොස්තලවරු. බොරු අපොස්තලවරු. අපොස්තල්ස්ලා. බොරු. මන්නේ මේ කියන්නේ. මේ තියෙන බයිබලේ. චෙක් කරලා බලන්න ඔයගේ බයිබලේ තියෙනවද කියලා මේක. බොරු අපොස්තලවරු. ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තලවරුන්ගේ වෙස් ගන්න. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තලවරුන්ගේ වෙස් අරගෙන ඒගොල්ලෝ එළියේ ඉන්න බෑනේ. ඒගොල්ලෝ ඉන්න ඕනේ කොහෙද? සභාවේ. මේ නිකන් මේ සේවකයෝ මේ චූටි අය නෙමෙයි අපොස්තලවරු. මේ හිතන්න එපා නිකන් මේ හිතන පොඩි අරනේ නෑ. අපොස්තලවරු. ඒ කියන්නේ මේ අය බොරු අපොස්තලවරු සැබෑ නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තලවරුන්ගේ වෙස් අරගන්න වංචාකාර සේවකයෝ. වංචා මොකද දන්නවද? ඒගොල්ලෝ ඉන්නේ බඩගෝස්තරේ හොයාගන්න. බඩගෝස්තරේ හොයාගන්න ඉන්නේ. හරි. දැන් බලන්න කොහොමද ඉන්නේ කියලා ඊළඟ පදේ. මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනී. පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද දන්නවද? සාතන් පවා angel of light ආලෝකයේ දූතයා වගේ තමයි එන්නේ. සාතන් එන්නේ කොහොමද? ආලෝකයේ දූතයා වගේ. ඒ නිසා මොකද වෙන්නේ ඊළඟ පදේ? එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ. හොඳයි. මොකද වෙන්නේ? එබැවින් ඔහුගේ සේවකයෝ. ඒ කියන්නේ සාතන්ගේ සේවකයෝ. මං කිව්වා අවුරුදු ගාණක් තිස්සේ මේ අය මොකද්ද කරේ? පොසිෂන් කරා. ස්ථානගත කරා. සාතන්ගේ සේවකයෝ මේගොල්ලෝ. වෙස් ගත්තා. මොකද්ද? වෙස් මාරු කළා. අර මං කිව්වේ ක්‍රිස්තියානි භාෂාව. කපටි සූට් එක. අරගෙන මොකද කරන්නේ? මිනිස්සුන්ව රවට්ටනවා. සාතන්ගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගත්තා.
වෙස් ගත්තට ඇතුලේ තියෙන දේ හිටපු ගමන් බුහ් ගාලා එනවා එළියට. අර දිලිප් අද පුදුමයි මාරෙන් මෙතන කිව්වා මෙතනට ඇවිල්ලා කොච්චර වචන කතා කරා හොඳ දේවල් කරන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. මෙතනට ඇවිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන්. පැයේ මොනවාද නිකන් මම දාන්නම්කො නියම ෂෝ එකක්. පැයට. හැබැයි එළියට බැස්සහම මොකද වෙන්නේ? වෙස් ගන්න ඒ වෙලාවට වෙස් අරගෙන මොකද වෙන්නේ? මිනිසුන් රවට්ටනවා. ඉතින් එහෙම වෙන එක පුදුමයක් නෙමෙයි. ඒක වෙන්න ඕනේ. විශේෂයෙන් මේ කාලේ ඒක වෙන්න ඕනේ. හරි. ඒ නිසා ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා වගේ වෙන්න යනවා. හරි. ඒ නිසා මම ඔයගලන්ට මීට අවුරුදු 2කට ඉස්සල්ලා කිව්වා වගේ මම සිහි කරලා දෙනවා. සභාව ඇතුලේ යේසුස් වහන්සේ මේ කාලේදී මොකද නේද කරන්නේ? මේ අයගෙන් සැබෑ වූ කණ්ඩායම වෙන් කරනවා. වෙන් කරනකොට අපිට ටිකක් අමාරුයි. මොකද හිතවත් අය අපේ මිතුරුකම් ඇති කරගෙන තිබුණා. දෙවියන් වහන්සේ වෙන් කරනකොට ටිකක් අමාරුයි. හැඟීම් වලට වහල් වෙන්න එපා. මේක දෙවියන් වහන්සේගේ ක්‍රියාව. හරිද? මොකද මේ සැබෑවේ වචනය ඔවුන්ට දිරවන්නේ නැහැ. හැබැයි මේ වෙස්ගත් අය ලේසියෙන් යන්නේ නැහැ. හරි. දැන් මේ අය තමයි මම මේ කතා කරන්නේ සමස්ත සභාව ගැන. විශේෂයෙන් ලංකාවේ. දෙවියන් වහන්සේ වෙන් කිරීමක් සිද්ධ කරනවා. උන්වහන්සේට ඕනේ සැබෑ වූ අවංක අර යේසුස් වහන්සේගේ කුරුසේ අර පැත්තේ හිටපු හොරා වගේ අවංක ජෙනුවින් යටහත් අයව. ඇයි දන්නවද? හේබ්‍රු පොතේ හයවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඕකේ සිංහලයේ එහාට මෙහාට මාරු වෙලා ඇත්තේ. කවන්නේ කියවන්නකෝ. ඕකනේ මට ඕනේ. දෙවනි පදේ දාන්න. හරි, ඔය තින ඔය කියවන්න. දෙවනි පදේ කියවන්න. ඉගැන්වීමද ෆොටකින් ඔය කිව්වොත් බාගෙට කිව්වොත් අප්සෙට් වෙනවනේ. කමන්නේ. 1 2 දෙකම කියවන්න සමායන. 1 2 දෙකම කියවන්නකෝ. ඒ නිසා මල ක්‍රියාවල් ගැන පසුතැවිලි වීමද දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමද බෞතිස්ම කිරීම ගැනත් අත්හැබීම ගැනත් මලවුන්ගේ නැගිටීම ගැනත් සදාකාල විනිශ්චය ගැනත් ඉගැන්වීමද නැමැති අත්තිවාරමක් නැවත නොතබා. හොඳයි. දැන් ටික පොඩ්ඩක් අයින් කරන්න. මෙන්න මේකට තමයි එන්න ඕනේ. මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා පසු කර සම්පූර්ණ වීමට පැමිණෙමු. අන්න ඒක. අර ඉගැන්වීම් මේ ඉගැන්වීම් ඔක්කොම තියාගන්න. ඒක අත්තිවාරම. හැමදාම අත්තිවාරමේ ඉන්නේ නැතුව මොකද්ද කියන්නේ? සම්පූර්ණත්වයට. මේ සම්පූර්ණත්වයට එන එක මේ සභාවේ ඉන්න ගොඩාක් අයට දිරවන්නේ නැහැ. දිරව ගන්න බෑ. ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ අරමුණු ආකල්ප දෙවියන් වහන්සේත් එක්ක එකඟ නැහැ. ඒක නිසා ටික දෙනාටයි එතනට එන්න පුළුවන්. උන්වහන්සේ කිව්වා සිතුවිලිද විමසන දෙවියන් වහන්සේ කියලා. මම දිලිප් ගොඩක් දේවල් දුන්නාද? අතුලාන්තේ විමසන්නේ. උන්වහන්සේ දන්නවා මෙයාගේ ආකල්ප මගේ ආකල්පත් එක්ක aligned. එකඟද?
නැත්තම් එයා ඩබල් ගේම්. කාලයක් දුන්නා. කාලයක් දුන්නා. කාලයක් දුන්නා. හැදෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරේ? උන්වහන්සේ අරගත්ත කට්ටිය. මේ ඉතුරු කට්ටියත් එක්ක උන්වහන්සේ ලොකු විශාල පෙරලියක් කරන්න යනවා. හරියට මුල් සභාවේ කළා වගේ ඊටත් වඩා බලවත් වූ ක්‍රියාවක්. සුළු කරන්න එපා. යේසුස් වහන්සේට ඉස්සල්ලා හිටියේ 120යි. 120යි හිටියේ. 120 අරගෙන තමයි දෙවියන් වහන්සේ ලෝකේ කන පිට පෙරළුවේ. ආමෙන්. සම්පූර්ණත්වයට එන්න. ඒ නිසා හේබ්‍රු පොතේ 6 වෙනි පරිච්ඡේදය එකොළොස්වෙනි පදය. නමුත් නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව. පොඩ්ඩක් ඉන්න. අන්තිමය දක්වා අවසානය දක්වා මොකද වෙන්නේ? බලාපොරොත්තුවේ නිසකකම assurance. බලාපොරොත්තුවේ නිසකකම full assurance of hope. බලාපොරොත්තු මොකක්ද බලාපොරොත්තු? එතනයි ප්‍රශ්නේ. මේ ලෝකයේ සැප සම්පත් ඇතුව යහපත්ව ජීවත් වීමද අනිත් අයට පේන්න? එහෙම නැත්තම් යේසුස් වහන්සේත් එක්ක සදාකාලික ජීවනයේද? හැබැයි සදාකාලික ජීවනයට ලබන්න නම් මේ ලෝකයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. පීඩාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔව්. බයිබලයේ තියෙනවා. මොකද සමහර අයට ඒක කොහොම නිකන් මැජික් වගේ. මං කියන්නේ ඕගලන්ට නෙමෙයි මෙතන ඉන්න මම ඒක කැමරාවකට කිව්වේ. 2 තිමති 3 වෙනි පරිච්ඡේදයේ 12 කියවන්න. එසේය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වන්ට කැමැති සියල්ලෝම පීඩා විඳින්නෝය. භක්තිවන්ත නෙමෙයි දේව ස්වරූපයට අනුව ජීවත් වෙන්න කැමැති. 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 කැමැත්ත. වැදගත් වචනේ. ඇයි දන්නවද? යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න ඉස්සල්ලාම ඔයා කැමති වෙන්න ඕනේ. බලෙන් හරවන්නේ නැහැ කාවත්. හැබැයි මම එකක් කියන්න. යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරුන්නේ නැත්නම් ස්වර්ගයට යන්නේ නැහැ. ඒකත් බයිබලයේ තියෙනවා. සමහර අය නිකන් හොම් ගෑවා ඒකට. මෙතන ඉන්න අය නෙමෙයි. දැන් කියවන්න වෙලාව ගත කරන්න ඕනේ රෝමාටේ 29 කියවන්න. කැමැති සියල්ලෝම මොකද වෙන්නේ? සියල්ලෝම කියලා තියෙනව නේද? කැමැති ඔක්කොමලා කියලා තියෙනව නේද? ඒගොල්ලන්ට මොකද වෙන්නේ? පීඩා විඳින්නෝය. ඒක ප්‍රකාශය. ඒක පීඩා full stop. නැවතීමේ තිත. එතනින් එහාට නෑ මුකුත්. ඒක ප්‍රකාශයක්. ඕක අප වර්තකතනය කරන්න වැඩක් නෑ. හැබැයි
ඕකට අකමැති අර යක්ෂයාගේ සාතන්ගේ සේවකයෝ. චර්ච් එක ඇතුලේ ඉන්න සාතන්ගේ සේවකයෝ ඕකට අකමැති. ඒ නිසා ඒගොල්ලෝ මොකදද කරන්නේ? ඊළඟ පදේ කියවන්න. නමුත් නපුරු මිනිස්යෝ අර ඒගොල්ලෝ තමයි නපුරු මිනිස්සු කියන්නේ. රැවටිලිකාරයෝ ඒ කට්ටිය තමයි. රැවටෙමින්ද වඩ වඩා නරක වන්නෝය. මොකද කිව්වේ? යහපත් වෙන්න නේද අපිට ඕනේ? අපි හිතන්නේ බයිබලේ තියෙයි එක යහපත් වෙයි කියලා නේ. මේකේ තියෙන්නේ නැහැ නේ මේක. මොකද මේ කියන්නේ? නපුරු මනුෂ්‍යයෝත් රැවටිලිකාරයෝත් මේ දෙගොල්ලොම ඉන්නේ චර්ච් එකේ. හරිද? මේ දෙගොල්ලොම ඉන්නේ චර්ච් එකේ. කොන්ටෙක්ස්ට් එක අරන් බලන්න බයිබලේ. ඔය ටිකේ. රවටමින්ද ඒ කියන්නේ වෙන අයව රවට්ටමින් ඒගොල්ලොම රැවටෙමින්. මොකද ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ ඔක්කොම හරි දැන් මේ ටික රැවට්ටවම මේ ටික කරාම මගේ ඔක්කොම හරි කියලා. දන්නේ නෑ. අන්තිමට ඔයාම රැවටිලා දන්නවද? ගිනි විලේ පිච්චෙනකොට තමයි ඒක තේරෙන්නේ. මන්නේ අන්තිමට රැවටුනේ කියලා. ඒක තේරෙන්නේ නැහැ. ඒක අන්ධ වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය යකඩකින් රත් කරලා අර සීල් කරලා තියෙන්නේ. හරි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? රැවටිලිකාරෝ රැවටෙමින් මොකද වෙන්නේ? වඩා නරක වෙනවා. ඒ කියන්නේ මොකක්ද දන්නවද අපිට? ඉස්සරපදී මොකද්ද කිව්වේ? කවුද පීඩාව කරන්නේ? මේ අය. ඔගොල්ලෝ දන්නවද? ඉදිරියේදී දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න කැමති අයට පීඩාව ගෙන්නේ අන්‍ය භක්තිකයෝ නෙමෙයි. සභාවේ ඉන්න යක්ෂයාගේ සේවකයෝ ටික. ඒක යේසුස් වහන්සේ ඉන්න කාලෙත් වුණා. යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? පරිසවරුන්ට කතා කරලා. නුඹලාගේ පියා කවුරු කියලාද කිව්වේ? කාටද ඒක කිව්වේ? පාස්ටර්ස්ලාට ඒ කාලේ හිටපු. පාස්ටර්ස්ලා කියන්නේ එඬෙරුනේ. එඬෙරුනේ පාස්ටර්ස්ලා කියන්නේ. ඒතර ඒ කාලේ හිටපු ඊශ්‍රායලයේ එඬෙරන්ට යේසුස් කතා කරලා කියනවා නුඹලාගේ පියා කවුද? යක්ෂයා. ඒකම තමයි දැන් වෙන්නේ. ඒකම තමයි මේ වෙන්නේ. වඩා නරක වෙනවා කියන්නේ වඩා ප්‍රහාරය ගහනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ප්‍රහාරය ගහන්න දෙවියන් වහන්සේගේ අභිමුඛය වැඩි වෙනවා. ප්‍රහාරය එන්න අපි මොකදමද කරන්නේ? අපි උන්වහන්සේට හඬ ගසනවා. දිවා රෑ මොර ගහනවා උන්වහන්සේ. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේගේ මහිමය අප කෙරෙහි එනවා. පීඩාව එන්න මොකද වෙන්නේ? අපි ශක්තිමත් වෙනවා. ආත්මික තලයේ ඉහළට යනවා. අවසානයේ උන්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉස්සරහ හිට ගන්න යනවා. ආමෙන්. මම මේක අද කිව්වේ. ඕගලන්ට මේ දේ කිව්වේ. මේක ළඟදීම අපි හැමෝටම ඕගොල්ලෝ කැමති නම් අර ඉස්සලා පදේ. ඒක නම් මේකට සිද්ධ වෙනවා. මේ දේ ඔයගලන්ගේ ජීවිතේ සිද්ධ වෙන්න යනවා. කැමති නම්. හැබැයි අකමැති නම් ෂෝට් කට් දාන්න ඕන නම් අයින් වෙලා යන්න ඕන නම් බේරිලා ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. යහතින් ඉන්න පුළුවන්. මේ ලෝකේ ටික කාලයකට. තීරණය ඔයගලන්ගේ අතේ. හරි. මම ආරම්භයේදී කිව්වා යක්ෂයාගේ සැලැස්ම එලිදරව් කරන එකට කැමති නෑ කියලා. මම අද එලිදරව් කරනවා කියලා කිව්ව එකක්. මට ඒක මිස් වුණා ඒ වෙලාව. දැන් දා මේ කොරෝනා වෛරස් එක යක්ෂයා සැලසුම් කළ එකක් බවට හොඳම සාක්ෂියක් අපිට හම්බ වුණා. මොකක්ද දන්නවද?
සින්දුවක් හදලා තිනවා. මං කිව්වා ඒ ડોකියුමන්ටරි එකේ තියෙනවා සංගීත කර්මාන්තය, චිත්‍රපටි කර්මාන්තය මේ වෙනකොට පාලනය කරන්නේ මේ රහස් සංවිධානය. ටීවී එකේ තියෙන නිවුස් channels ඔක්කොම. මේ කණ්ඩායම සින්දුවක් හැදුවා 2013. හරිද? ඒක YouTube එකේ මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙනවා. අප්ලෝඩ් කරපු දවස වැටෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ YouTube එකට එකක් දැම්මම ඩිලීට් එක වැටෙනවා. 2013 තමයි මේ තියෙන්නේ. කවද්ද? 2013 ජූනි 21 තමයි මේ සින්දුව YouTube එකට දාලා තියෙන්නේ. හරිද? මේ සින්දුවේ වචන පෙළක් තියෙනවා. මම හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ. මේ සින්දුව අහන්න එපා, මේක යකාගේ සින්දුවක්. හරි. ඒ සින්දුව නම පැන්ඩමික්. සින්දුව නම පැන්ඩමික්. මෙන්න සින්දුවේ වචන ටික අන්තිම සෙට් එක බලන්න. 2020 කොරෝනා වෛරසයක් සමග මිනි ගොඩ ගැහෙනවා. දැන් කවුද දන්නේ 2020 හරියටම අවුරුද්ද 2020 කොරෝනා වෛරසයක් නිසා ශරීර මිනි ගොඩ ගැහෙනවා කියලා කියන්න පුළුවන් කාටද? අහම්බේ. බෑ නේද? ප්ලෑන් කරපු කෙනාටනේ කියන්න පුළුවන්. බොරු නම් බලන්න. But 2020 combined with coronavirus body stacking. මේක තව ගොඩක් දේවල් තියෙනවා. අද කාලේ සිද්ධ වෙන මාස්ක් එක දාගන්නෙම අරම ඔක්කොම මේකේ තියෙනවා. ඔක්කොම ප්ලෑන්. මේවා එලි කරනවට යකා කැමති නෑ. ඒක නිසා තමයි සභාවේ ඉන්න යක්කු ටික ඇවිස්සලා තියෙන්නේ. රැවටෙන්න එපා. මේක ලොකුම ප්‍රෝඩාව, මුලාව. යේසුස් වහන්සේ එනවා ඊටම ආසන්නයි. උන්වහන්සේ එනවා ළඟයි. ඒකට ලෑස්ති වෙන්න. ඒකට ලෑස්ති වෙන්න. ඒ අපි කරපු ડોකියුමන්ටරි එකේ අන්තිමට මම කියනවා මොකද්ද? මනාලය එනවා. මනාලීව අරන් යන්න. ඒකට ලෑස්ති වෙන්න. දැන් මේ චර්ච් වල ඉන්න සභාවේ ඉන්න යක්කු ටික විරුද්ධ ඕකට. මොකටද? මනාලය එනවා මනාලිව අරන් යන්න කියපු එකටයි ඇවිස්සලා තියෙන්නේ. හා? වැරදි වෙන්න බෑනේ ඒකනේ. ඩොක්ට්‍රිනනේ. එක දෙයක් කියලා අපි අවසන් කරමු. 1 තෙසලෝනික 5 ඔබලා ජීවත් වෙන්න ඕන විදිය. මේ කාලේ 19 ඉඳලා කියවන්න. 1 තෙසලෝනික 5 19 ඉඳලා. ආත්මයාණන් වහන්සේ නොනිවල්ලා අනාගත වාක්‍ය කීම් සුළු කොට නොසිතල්ලා සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලා ගනිල්ලා. පොඩකින් test all things කියලා තියෙනවා. test all things. හරිද? right කියවන්න. සියලු අන්දම් වල නපුරෙන් වැළකියල්ලා. ඒ කියන්නේ සියලු ආකාර නපුරෙන් වැළකෙන්න. ඊට පස්සේ සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරන සේක්වා. මොකද කිව්වේ? සහ මුලින්ම සම්පූර්ණයෙන්ම. හරි ඊට පස්සේ නුඹලාගේ මුළු ආත්මයත් මොකද? මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. වා. නුඹලාගේ ආත්මය, ප්‍රාණය, ශරීරය සහ මුලින් සම්පූර්ණයෙන් උන්වහන්සේගේ ඊමේදී නිදොස්ව
දොසක් නැතුව. ඒක නිසා තමයි මේ ඇතුලාන්තයේ ආත්මයේ ප්‍රාණයේ හැංගිලා තියෙන කුණු එළියට ගත්තේ. ඒක තමයි හාරලා ගත්තේ හැංගිලා තියෙන ඒවා ටික. ඇයි දන්නවද? ඊමේදී ආත්මය, ප්‍රාණය, ශරීරය නිදොස්ව තිබෙන පිණිස. තේරුණා? ඊළඟ පදේ. නුඹලා කැඳවන තැනන් වහන්සේ විශ්වාසව සිටිනසේක. උන්වහන්සේක ඉෂ්ටද කරනසේක. බය වෙන්න එපා. සැක හිතන්න එපා. උන්වහන්සේ විශ්වාසවන්තයි. මිනිස්සු විශ්වාසවන්ත නැහැ. උන්වහන්සේ විශ්වාසවන්තයි. ආමෙන්. උන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ ඒක ඉෂ්ට කරනවා. අපි නෙමෙයි. උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඔගොල්ලෝ දන්නවද උන්වහන්සේ ස්වර්ගය අතහැරලා ආවේ මොකටද කියලා? මොකටද? මේ දේ කරා. ආත්මය, ප්‍රාණය, ශරීරය නිදොස්ව සිටින සෙනගක් උන්වහන්සේ අරගෙන උන්වහන්සේ ඒ අයත් එක්ක සදාකාලිකව ජීවත් වෙන පිණිස. හැබැයි මිනිස්සයෝ හිටියේ ආත්මය මරාගෙන ප්‍රාණය ශරීරයේ කුණු ගාගෙන නෙමෙයි පුරවගෙන දෙවියන් වහන්සේගෙන් ඈත්ව. අන්න ඒක නිසා තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මිනිසෙක් විදිහට මේ පොළවට ඇවිල්ලා වන්දිය ගෙව්වේ ඒ පාපයට. ඒක විතරක් මදි. ඇයි? පිරිසිදු වීමක් සිදු වෙන්න ඕනේ. ඒක තමයි කිව්වේ සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලාව සහ මුලින් මොකද කරන්න කිව්වේ? පවිත්‍ර කරනසේක්. ඒක සිදු වෙන්න ඕනේ, පවිත්‍ර වීම සිදු වෙන්න ඕනේ සහ මුලින්. බාගෙට තුන් කාලට නෙමෙයි. සහ මුලින්. මොකද එහෙම වුණාම තමයි උන්වහන්සේත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්නේ. මොකද උන්වහන්සේ ඉන්නේ නොකැලල් මනාලියකට. නොකැලල් මනාලියකට. අන්න ඒකට තමයි උන්වහන්සේ ආවේ. හැබැයි ඒක කරන්නේ අපේ ශක්තියෙන් නෙමෙයි. ඒක කරන්නේ අපේ ශක්තියෙන් නෙමෙයි. ඒක ඉෂ්ට කරන්නේ උන්වහන්සේ. මොකද මාව බලවත් කරන සමිදානන් තුල මට සියල්ල කරන්න පුළුවන්. අපි නෙමෙයි කරන්නේ. උන්වහන්සේ ඒක ඉෂ්ට කරන්නේ. ආමෙන්. උන්වහන්සේ ඒක ඉෂ්ට කරනසේක. උන්වහන්සේ ක්‍රියා කරන්නේ. උන්වහන්සේ ක්‍රියා කරන්නේ. මම ඕගලන්ගෙන් ඉල්ලන්නේ එක දෙයයි. බගෑපත්. අපි සියලු දෙනාව උන්වහන්සේ කැඳෙව්වා. මේ කියනවා වගේ. සමන්නේ ගියා. කැඳෙව්වා. කැඳෙව්වේ අභිප්‍රායකට. ඒක දෙවියන් වහන්සේගේ අභිප්‍රායය. උන්වහන්සේ ඒක ඉෂ්ට කරනවා. අපෙන් ඉල්ලන්නේ එක දෙයයි. එකක් නෙමෙයි දෙකක් ඇත්තට. යටහත්කම, කීකරුකම. එච්චරයි. එච්චරයි අපෙන් ඉල්ලන්නේ. අපිට දැනුම තියනවද? බුද්ධිය තියනවද? අකුරු කියවන්න පුළුවන්ද? අකුරු කියවන්න බැරිද? කිසි දෙයක් අදාළ නැහැ. යටහත්කම, කීකරුකම. එච්චරයි. මොකුත් අවශ්‍ය නැහැ. උන්වහන්සේ අපි වරන් යනවා. ඒ කියන දෙයට යටහත්ව කීකරු යනවනම් උන්වහන්සේ සම්පූර්ණයෙන් අපි පිරිසිදු කරනවා.
උන්වහන්සේක ඉෂ්ට කරනවා. ආමෙන්. අපි ඉස්සනමා ගමු. ඔයගොල්ලන්ගෙන් අහනවා. නැත්නම් ඔයගොල්ලන්ට කියනවා මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් අහගන්න. මම බලාගෙන ඉන්නේ පොළවේ කාරණාවල් දිහාද? නැත්නම් ස්වර්ගික කාරණා දිහාද? බයිබලයේ අපිට කියනවා උන්වහන්සේ ස්වර්ගයේ ඉන්නේ කියලා. එසේනම් අපි බලන්න ඕනේ ස්වර්ගයේ දිහා. ඇයි? උන්වහන්සේ එන්නේ ස්වර්ගයෙන් නිසා. මේ අවසාන කාලේ අපේ අවධානය වැඩිපුර ස්වර්ගීක දේට යොමු කළ යුතුයි. ඔගොල්ලෝ අහන්න ඔගොල්ලන්ගේ මම බලන්නේ ස්වර්ගය දිහා නැත්නම් මගේ වාතාවරණය දිහා? හිතන්න අහන්නේ ප්‍රශ්න. පොළවේ දිහා නම් අදම මේ මොහොතේම වෙනස් කරගන්නේ අවධානය යොමු කරන්න ස්වර්ගය දෙසට. ඊට පස්සේ ඔයා අහන්න ඔයා කැමතිද? කැමැත්ත තියෙනවද? ඒ උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන්න, දේව ස්වරූපයට පරිවර්තනය වෙන්න කැමතිද? කැමැත්ත අවශ්‍යයි. උන්වහන්සේ අපිට ෆ්‍රී විල් එකක් දුන්නා. ඒ ෆ්‍රී විල් එක නැතුව කිසි දෙයක් කරන්නේ නැහැ උන්වහන්සේ. මම කැමතිද? එහෙමනම් ඔයා තුල උන්වහන්සේ ක්‍රියා කරන්නේ. බලය, ශක්තිය, හැකියාව සියල්ල එන්නේ උන්වහන්සේගෙන්. අපෙන් නෙමෙයි. ඒ නිසා තමයි අපිට කියන්න පුළුවන් ඉන්නේ මා බලවත් කරන සමිදානන් තුල මට සියල්ල කළ හැකියි. ඉසනමාක ඔබ කහන ගම කතා කරන්න උන්වහන්සේත් එක්ක ශුද්ධාත්ම වහන්සේට ඉඩ දෙන්න වට කතා කරන්න. මේ වෙලාව මග හැරව ගන්න එපා. ස්වර්ගය දෙසනෙත් යොමලා දෙවියන් මම සොයන වෙලේ දෙවයි තිය අතහැරලා මහ වගේ මිනිසෙක් වූයේ කුරුසිය මත දිවි පුතලා බහුබර මගේ නැති කරලා සමිඳුන් මගේ මුහුණ සොයා ඇවිදින් මා ගැලවුවා මා බලවත් කරනා